ලඝු ගණක පාඩම ගත්තාම අපි කලිනුත් කතා කරා නේද? ලඝු ගණක කියන පාඩම දර්ශකත් එක්ක නෑකම් තියෙන පාඩමක්. ලඝු ගණක දර්ශක මේවා අතර සම්බන්ධය ගැන අපි කලින් කතා කරා. හරි. කලින් රෙකෝඩින් ඔයාලට තාම බලන්න පුළුවන් ගෲප් එකේ තියෙනවා අන්තිම පාඩමේ එක තමන් ඉන්න හැම ගෲප් එකේම තියෙනවා. එහෙම නැති අයට එක මං ඉල්ල ගන්න පුළුවන්. හරි. ඒකට අදාළ මැසේජ් එක හෙට එළි වෙන්න කලින් යවන්න. මොකද හෙටින් පස්සේ ඒවා මම කරන්නේ නැති හින්දා. හරි. එතකොට ඒකත් බලලා ආවනම් 10 ටික ෆික්ස් වෙනවා. එතකොට අද අපි කතා කරනවා අලුත් නීති ටිකක්. අලුත් නීති. අලුත්මත් නැහැ. හරිද? ලඝු ගණක නීති කලිනුත් ඉගෙන ගත්ත ඒවා. ඔයාලට කරන්න තියෙනවා කියලා මට කිව්වේ 15 වෙනි පිටුවේ ඉඳලා. එහෙම නේද අක්කේ? ඔව් සර්. හරි. හොඳයි. ඔන්න අලුත් ලඝු ගණක නීතිය. මේක පුතේ MR නීතිය කියලා මතක තියාගන්න පුළුවන්. MR කිව්වම ඔයාලා අමතක වෙන්නේ නැති නමක්. ඔව් මිස්ටර් කියන්න දාන්න එහෙමනේ. කොහොම හරි ඔයාලට අමතක වෙන්නේ නැහනේ. අපි කතා කරන්නේ MR නීතිය ගැන. MR නීතියේ භාවිත අපි මුල් විනාඩි කිහිපේ කතා කරනවා. හරි. log ඒ පාදයට m ටියුට් එකේ පොඩි printing mistake එකක් තියෙනවා. ටියුට් එක බල බල ලියන්නේ ඒකයි ඈ. නැත්තම් මම මේකෙන් බලාගෙන ලියනවා. බලපන් ඉතින් සර්ටත් මතක නැහැ නේ අර ටියුට් එක දිහා බලන්න ලියන්නේ. එහෙම ටියුට් එක දිහා බල බල ආපහු ලියනකොට printing mistakes තියෙනවා නම් හොයනවා මේකෙත් ඒ වගේ මෙතන r නෑ දාගන්න. සමානයි. ඔන්න ඕකම අපිට කියන්න පුළුවන් මෙන්න මෙහෙම. පුතේ මේ බලයක් විදියට තියෙන r මේ බලයක් විදියට තියෙන r අපිට මුලට ගන්න පුළුවන්. r log a පාදයට m කියලා ලියන්න පුළුවන්. මේක අපිට අලුත් නීතියක්. බලයක් විදියට හම්බ වෙනකොට මේ නීතිය උදව් වෙනවා. ලඝු ගණකවලදී මේ නීතිය උදව් වෙන්නේ අපිට තිබ්බොත් පුතේ මෙන්න මෙහෙම 0.37551 දෙවනි බලය. මේකේ ලඝු බලන්න කිව්වොත් අන්න ඒ වෙලාවට අපිට මේ නීතිය උදව් වෙනවා. ඒක වෙන්නේ කොහොමද කියලා අපි ඊළඟට කතා කරමු. චූටි වෙලාවක් අරන් මේක ඔළුවේ ගැඹුරුම තැනකට දාගන්න. අනේ හිවිල් කරගන්න එපා ඔක දාගන්න කියලා. හරි. මේක අඩුපාඩු හදාගන්න චූටි කැලක් අඩුයි. ඒක හදාගන්න ගමන් ඕක මතක තියාගන්න. හරි. දැන් ඔය නීතියේ භාවිතයන් ගැන තියෙන ගණන් කීපයක් මම හදලා පෙන්නන්නම්. උදාහරණ ටික මම හදලා පෙන්නනවා. ඔයාට ගණන් ටිකක් තනියම හදන්න දෙනවා හොඳ සීන් ඉන්න. හරි. ඔක ඔළුවේ තියාගන්න. ටියුට් එකේ තියනවනේ නේ. ටියුට් එක හැමතැනම ගෙනියන්න බෑනේ ඔළුවේ තියාගන්න. මේ log අපිට තියෙනවා එහෙම එකක්. පුතේ එක්කෝ මේක LG කරගන්න ඕන නැත්නම් මෙතන 10 කියලා දාගන්න ඕන. වඩා ලේසි 10 දාගන්න. මේ තියෙන්නේ log 10 පාදය. දැන් මෙහෙම තියෙන කෙනෙක්ගේ ඔයාලට මොකද්ද කියලා තියෙන්නේ? ඉහත නීතිය භාවිතයෙන් ගැටලු විසඳීම කියලා කියනවා. නැත්නම් මේක දීලා ඔයාට දෙනවා විභාගෙදී අගය සොයන්න. මේක දීලා ඔයාලට මොකද්ද කරන්න කියන්නේ? අගය සොයන්න කියනවා. දැන් මේකේ අගය සොයනකොට මම දන්නවා ඔයාට පුළුවන් මෙලෝ නීතියක් භාවිතා නොකරත් අර කලින් දන්න දැනුමෙන් මේකේ අගය හොයන්න පුළුවන්. මම පෙන්නන්නම් හරියට එන්නේ මාව කැඩි කැඩි අය නැහැ chat එකට දාන්න කැඩෙනවා කියලා.
මාව කැඩි කැඩි එන chat එකට දාන්න කැඩෙනවා කියලා. කවුරු හරි කෙනෙක් ඉන්නවා නම් මගේ සිග්නල් බෑන්ඩ්විඩ්ත් එක අඩුයිද නැද්ද කියලා ඒක බලන්න දාන්න. ඒක පේන කෙනෙක් ඉන්නවා නම් මගේ මාව දැක්කම ඒක පේනවා මගේ මූණ දැක්කම නෙමෙයි. ඒක බලන්න පුළුවන්. ඒක මට පේන්නේ නැහැ. ඔයාලා පේන අය ඉන්නවා. සමහර softwares එක පේන්නේ නැතුව ඇති. හරි. එළ එක්කෙනෙක් විතරයි අවුල තියෙන්නේ. Tamanට කැඩෙන්න පටන් ගත්තොත් කැඩෙනවා කියලා දාන්න. හරි. ඔය බෑන්ඩ්විඩ්ත් එක හරි ලෙන්ත් එක හරි කියලා එකක් පෙන්නයි. ඒක අවුල් වුණොත් විතරක් මයික් ඔන් කරලා කියන්න. එතකොට පොදුවේ ඒක ආයේ හොයේ ඉන්න දෙයක් නැහැ. මගේ සිග්නල් බෑන්ඩ්විඩ්ත් එකේ හරි ලෙන්ත් එකේ හරි අවුලක් කියලා ඔයාලට පෙන්වන්න ගත්තොත් ඒක පුව හරි මොකක් හරි ලෝ හරි කියලා පෙන්වන්න ගත්තොත් ඔයාලට පටක් ගාලා මයික් ඔන් කරලා කියන්න මගේ අවුලක් කියලා. මම රවුටර් මාරු කරනවා. අපි ස්ටෑන්ඩ් බයි රවුටර්ස් තියන්නේ. හරි. දැන් මේක නිකන් කියන්න පුළුවන්. හැබැයි අරක උදව් කරගෙන මේක කියන්නේ කොහොමද? ඉගෙන ගමු. පුතේ මේ තියෙන්නේ 1 10 100 1000 10 කියන එක 10 බලයක් විදියට ලියන්න ඔයාලට පුළුවන්ද? log 10 10000 කියන්නේ කීයද? 10 කීවෙනි බලයේද? හතරවෙනි බලය. බින්දු ගානක ඉන්න. නටන්න දෙයක් නෑ. බින්දු ගානක ඉන්න 10යි 4 වෙනි බලය. අන්න දැන් MR නීතිය අදින්න පුළුවන්. මොකද්ද මේ MR නීතිය? මේ බලයක් විදියට තියෙන එක මුලට යනවා කියන එක නේ නීතියෙන් කිව්වේ. මෙහෙම එකෙක් එහෙම ලියන්නත් පුළුවන් ඔය උඩ තියෙන නීතිය. ඕ 4යි log 10 10. හා දැන් බැටි ඔයා දන්නේ නැද්ද මේ log 10 10 කියන එකේ අගය කීයද කියලා? 1යි. 1යි. අපි කලින් කතා කරනවා නීතියක් log a පාදයට a සමානයි 1යි. පුතේ a පාදයට a කියන්නේ 10ට 10යි නම් 2ට 2යි නම් 3ට 3යි නම් උත්තරේ 1යි. a කියන්නේ මේ 10 10 කියන්නේ 1යි. මේ තියෙන්නේ පැටව 4 වරක් එක. උත්තරේ 4යි. උත්තරේ 4යි. LG මෙතන මේ log කියලා දාලා 10 කියලා දැම්මත් එකයි. එහෙම නැතුව මේ set එකම වෙනුවට කෙනෙක්ට ඕන නම් දාන්න පුළුවන් LG කියලා. හරි. ඔය දෙකම සම්මත ක්‍රම. හරි. දාගන්න එක. අපි ඉන්නේ ටියුට් එකේ 15 පිටුවේ උඩම. අපි ඉන්නේ ඔය group වලට link කියවපු අන්තිම දවසේ. ඒ කියන්නේ අදින් පස්සේ සමහර අය මාත් එක්ක හම්බ වෙන්නේ නැති වෙයි. පන්තියේ පළවෙනි පැය භාගෙදි සහ අන්තිම පැය භාගෙදි නම් ලකුණු වීමක් වෙනවා. ඒකින්ද තමන් රීනේම් වෙලා ඉන්න හරියට. මිලංක රීනේම් වෙන්න. තමන්ගේ ආයතනයේ නම මුලට දාලා රීනේම් වෙන්න. ICC group එකේ කෙනෙක් ආවනම් මුලට ICC කියලා දාන්න. ICC group එකෙන් link එක ඇවිත් කෙනෙක් ආවනම් මුලට ICC දාන්න. ඒත් ප්‍රශ්නයක් නෑ. හරි. යාළුවන්ට link යවන්න එපා. යාළුවන්ට link යවන්න එපා. යාළුවෙක්ට පන්තියක් හොයනවා නම් හොඳද බලන්න ඕන කියනවා නම් ඔයා එක දවසකට link එක යවන්න මට කියලා යවන්න. හරි. ඒකට ඔයාට අයිතිය තියෙනවා. මගෙන් අහන්න ඕනේ. දැන් සමහරව මගෙන් අදහනවා.
එහෙම ඕනේ මාසේ අන්තිම දවසේ එක දවසකට ඔයා ලින්ක් එක යවන්න. ඔයා අවංක ඔය වැඩේ කරන්න. ඉච්චරයි. හරි. පැහැදිලිනේ? මම ඊළඟට යන්නම්. දෙවනි ගාන. log 4 64 තුන්වෙනි මූලය. හා කාට හරි මතකද මේ 64 තුන්වෙනි මූලය කියන එක ලියා ගන්න පුළුවන් තව විදියක්? 64 3න් 1 වෙනි දර්ශක බලය. තුන්වෙනි මූලය කියන්නේ 3න් 1 වෙනි බලය කියලා අපි කලින් කතා කරා. ඔව්. මට පුළුවන් මේ 3න් 1 මූලට ගෙනියන්න. log 4 64. මට ඕනනම් පුළුවන් පුතේ මේක දැන් ඉහත නීතිය භාවිතයෙන්නේ. ඉහත නීතිය භාවිතයෙන් කියන හින්දා මම 64ත් 4 කීවෙනි හරි බලයක් කරගන්නම්. නැත්තම් 4 64 කියන්නේ කෙලින්ම දාන්නත් පුළුවන් නේ ඔයාලට. මොකද 4 64 කියන්නේ 4 16 64. 64 කියන්නේ කෙලින්ම 4 තුන්වෙනි බලයනේ. එහෙනම් මේ ඔක්කොම වෙනුවට ඔයාලට 3 කියලා එක සැරේ දාන්න බැරිද? log 4 64 සමානයි 3යි නේද? ඇයි 4 තුන්වෙනි බලේ 64? මේ සෙට් එකම වෙනුවට ඔයාලට කවුරු දාන්න පුළුවන්ද? 3 දාන්න පුළුවන්. එහෙමත් කමක් නැහැ. දැනට විතරක් මේක ප්‍රැක්ටිස් කරන්න අපි මුලට ගමු. මම ලියනවා 3න් 1යි log 4 64 කියන්නේ 4 තුන්වෙනි බලය කියලා ලියනවා. 64 කියන්නේ 4 තුන්වෙනි බලය කියලා මම ලියනවා. දැන් මට ඒ තුනත් මුලට ගේන්න පුළුවන් නේ. ඒ තුනත් මට මුලට ගේන්න පුළුවන්. පොඩ්ඩක් කැමරාව පාලනය කරමු. ඒ තුනත් මට පාලනය ගේන්න පුළුවන්. ඒකට මම කියන මේ මුලට ගේනවා. 3 ගුණ කිරීම 3න් 1 ගුණ කිරීම log 4 4. දැන් 3 3න් 1 ගුණ කරාම 1යි. log 4 4 කියන්නේ උත්තරේ 1යි. ඒකේ උත්තරෙත් 1යි දාන්න එක. යම් දෙයක යම් පියවරක Tamanට අපැහැදිලිතාවයක් තියෙනවා නම් කියන්න. ඔය ආලුද්ද පරණද ඒක ප්‍රශ්නයක් නැහැ. අවුලක් නම් කියන්න. හරි. මම කියනවා ආපහු කෙලින්ම ඔයාට මේ සෙට් එක 3යි කියලා අරගෙන 3න් 1 ගුණ කිරීම 3 උත්තරේ 1යි කියලා ඩෝම් ගාලා ගන්න පුළුවන්. පැහැදිලිද? ඔයාට එහෙම හැකියාවක් තිබ්බනේ. 4 64 කියන්නේ 3යි 4 64 සමානයි 3යිනේ. 64 කියන්නේ 4 තුන්වෙනි බලයනේ. ඒකෙ හිත 4 64 කියන්නේ 3යි 3න් 1 ගුණ කිරීම 3 කියන්නේ 1යි කියලා ඩෝම් ගාලා උත්තරේ දාන්න තිබ්බා. එහෙම නැතුව අපි මෙහෙම කරා. අපි එහෙම නැතුව මෙහෙම කරා. හොඳයි. මම ඊළඟ ගානට යනවා. මේ නීතියක් තියෙනවා කියලා පුරුදු කරන්න දුන්නේ වනේ. 3න් 1 log
මෙතන 9 කියලා තියෙන්නේ 243 කරගන්න එපා යාව. මේක වෙනස් කරගන්න ඕනේ නැත්නම් සුළු වෙන්නේ නැහැ. ඔයාලා අනිවාර්යෙන් දෙන්නේ සුළු වෙන ඒවා. 729 දාගන්න. 243 බෑ 729 දාන්න. ඔහොම දුන්නා නම් ඔයා බලන්න එතකොට දෙන්නේ මේ අමුතු ඒවා දෙන්නේ දෙන්නේ සුළු වෙන ඒවා. දෙන්නේ මොනවද? දෙන්නෙම සුළු වෙන ඒවා. හරි. පාඩ දෙන්නෙම සුළු වෙන ඒවා. එතකොට ඔයාට පුළුවන් මේ 729 3න් 1යි log 9 729 කියන්නේ 9 තුන්වෙනි බලය 9 9 වරක් 9 81යි 81 වරක් 9 729 අන්න 3 මුලට MR නීතිය මෙයා මුලට බලය මුලට කියනවා 3 ගුණ කිරීම 3න් 1 log 9 9 දැන් log 9 9 කියන්නේ එකට මෙතනත් එකයි මෙයත් එකයි උත්තරේ එකයි හරි එල ඔන්න බටව් අන්තිමේටම අපිට තියෙනවා මේ 2යි ඒකෙත් අවුල් 26 එන්න බෑ 26 වුණොත් කැපෙන්නේ නෑනේ 2යි log 2 අපි දාමු 16 වගේ මොකක් හරි 16 දාන්න 26 වෙනකොට 16 දාන්න 2 16 හරි 2යි log අපිට 16 කියන එකක් කියන්න පුළුවන් 2 4 8 16 2 4 වෙනි බලය දැන් එයා මුලට ගෙනියනවා MR නීතිය මේ බලය මුලට 4 ගුණ කිරීම 2යි log 2 2 දැන් 4 වරක් 2 8යිනේ log 2 2 කියන්නේ කීයටද ඕනම කෙනෙක්ට යා නම් 1යි 4 ගුණ කිරීම 2 ගුණ කිරීම 1 කාට හරි අවුලක් තියෙනවා නම් කියන අපි අච්චුපතේ ගාන දෙකක් බලනවා මේ සම්බන්ධයෙන් අපි යමු අච්චුපත පැත්තට පාඩ ගණන් කීපයක් දෙනවා මේක චුට්ටක් ඔලුවට යන්න මේ වගේ ගණන් විභාගෙට එනවද කියලා මගෙන් අහන්න එපා මේ වගේ ඒවා අපිට උදව් වෙයි උදව් වෙනවා හරි කාටවත් අවුලක් තිබිලා නැහැ හරි එන්න මේ ගණන්
ඔය ගණන් තුන හදන්න විනාඩියක් ගන්න පුළුවන්. වෙලා ඕන ඉන්නවද? ඇති නේද? ඇති සර්. ඇති. මම හදලා පෙන්නන්නම්. කීප දෙනෙක් උත්තර දාලා තියෙනවා. log 3 log 2 32. උදේ 32 කියන්නේ අපිට ලියා ගන්න පුළුවන් log 2 දෙකේ කීයද 2 4 8 16 32 පහ මුලට කියනවා 5යි log 2 2 log 2 2 කියන්නේ එකයි මේ තියෙන පස් වරක් එක උත්තරේ 5යි ඊට පස්සේ ඊළඟ එක LG 10000 ඔයාට ඕන පුළුවන් මේ log 10 10000 කියලා ලියා ගන්න. කලින් ගානමයි log 10 4 මුලට එනවා මේ ඉන්නේ 4යි log 10 4 ආව මුලට ඒක තමයි වෙන්නේ. මේ තියෙන්නේ 4 වරක් එක උත්තරේ 4යි.
හරිද දාගත්තද අඩුපාඩු? හරි. ඊළඟ එක. අන්තිම එකේ සෙට් එකේ සර් දෙවෙනි එක මා ගන්න පොඩි ඉන්නු. හරිද? තව උඩට ඕනද? හරි සර්. ෂේප්ද? ෂේප් සර්. නැගිටිනකොට කෑ ගහන්න ඕන හරිද? නැගිටිනකොට කෑ ගහන්න ඕන. නැත්තම් මගනවා. හරි. ඊළඟට D එකත් හදන්න කියලා ඉල්ලීමක් තියෙනවා. මම CD දෙකම හදන්නම්. 3න් 1යි log 3 27. හැටියෝ මේකේ 3න් 1යි log 3 27 කියන්නේ 3 9 27 තුන්වෙනි බලය. 3 මුලට එනවා. 3 ගුණ කිරීම 3න් 1 ගුණ කිරීම log 3 3. 3ට 3 ගැවෙනවා. මෙතන ඉන්නේ 1යි. log 3 3 කියන්නේ 1යි. උත්තරේ 1යි. මම මේකේ d හදන්නම්. d කොටස මෙහෙම කියනවා. 2න් 1යි log 5 මූල 25. කාට හරි මතක නම් මූල 25 කියන්නේ කවුද කියලා? 2න් 1යි log 5 25 2න් 1 වෙනි බලය. ඔයාට මතක නම් කලින් නීතිය 2න් 1යි log 5 25 කියන්නේ 5 දෙවනි බලය. මං කොහේද කපා ගන්න පුළුවන් වෙන්න ලියනවා කියලා. මුල් ටිකේ කැඩි කැඩි ඇහෙන්නේ. උත්තරේ නේද 2න් 1 ගුණ කිරීම 1 උත්තරේ භාගයයි. එහෙම වෙන්නේ. සර් සිග්නල් ලව්. ඔව් සර් මට. මතකවල තියෙන්නේ. දැන් හරි සර් කලින් සිග්නල් අවුල් ගිහිල්ලා තිබුණා. පැහැදිලිද වෙච්ච දේ මේ මූල 25 කියන්නේ 25 දෙකෙන් 1 වෙනි බලය ඔයා දන්නවනේ. ඊට පස්සේ මම කිව්වනේ නේද මේ 25ත් එක්ක දෙකෙන් එක આવොත් එයා කාගේ හරි දෙවෙනි බලයක් කියලා ලියලා කපන්න පුළුවන් නේ. ඒක කරේ. එතකොට මට ආපහු ඉතුරුනේ 5 5 කියන එක විතරයි. 5 5 කියන්නේ 1යි. මෙතන භාගයයි. භාගයකින් ගුණ කරාම උත්තරේ භාගයයි. හරි. හොඳයි දැන් මම ඔයාලට තව ගාණක් මාක් කරලා දෙනවා. ඊට පස්සේ මම ඊළඟ කොටසට මාරු වෙනවා. තව ගාණක් ඔයාලට මාක් කළා. ඔයා ඒක ඇදුවම මම ඊළඟ කොටසට මාරු වෙනවා. ඊළඟ තියරිය මේක තමයි 11 ඔයා ඉගෙන ගන්න වැදගත්ම තියරිය. ඊළඟ එක මගේ ලඝු පාඩමේදී ඉගෙන ගන්න වැදගත්ම තැන ඒක.
ඔය ගණන් දෙක හදන්න. ඔය පැටර්න් එකටම ඉතුරුවත් යන්නේ. ඔක තේරුම් ගත්තාම හරි. බලන්න නිකන් අයිඩියා එකක් තියෙනවා Tamanට. ගෲප් එකට ඇඩ් වෙලා නැති අය මට මැසේජ් කරන්න මම එතකොට ආයෙත් ෆෝවර්ඩ් කරන්නම් ඔයාලට අංකයක් එයි. හරිද? හරි. එළ. දැන් ඇති. මන් දුන්නේ පුළුවන් ද බලන්න. අරකම නෙනේද ඉතින්. වෙන මෙහෙවුවා සුළු කරා එච්චරයි. හරි. එළ. මම හදන්න. ඒ ගණන් දෙක ඇඳුවා මේ වගේ යන්නේ. මම මේ වගේ ඉතින් ඒ જાතිය ගොඩාක් අමාරු ගණන් මම පන්ති හදවන්නේ නැත්තේ. එහෙම ඒවා කොහොමවත් විභාගෙට එන්නේ නැහැ. හරි. කවුරු හරි පලාත් විභාගයක හෝ දැන් මේ මං ඔය දෙන මට්ටමේ ගණන් ඔයිට ආසන්න ගණන් එනවා. හැබැයි ඔය දැන් ඔය දෙකේ අග තියෙන ගණන් තියෙනවනේ. ඒ වගේ ගණන් එන්නේ නැහැ. ඒ වෙනුවෙන් අපි වැය කරන කාලේ අපරාධ. ඒක හොඳයි තනියම තමන් ගණන් හදලා තමන්ගේ බුද්ධි වර්ධනයට පාවිච්චි කරන්න. මම පන්තියේදී හැම වෙලේම විභාග මට්ටමේ ගණන් වල දක්වා ඔයාව අරයි යනවා. හරිද? ඒක ඔයාට එහෙම නැත්තම් පේපර්ස් අරන් බලන්න. අරන් මට කියන්න සර් මේ જાතියව තියෙනවා ඒ කරේ නැත්තේ. එහෙම වුණොත් කියන්න. හරි? එහෙම වුණොත් කියන්න. එහෙම ඔයාලා දුන්නොත් මම තෑග්ගක් දෙනවා. මම යම් කිසි පාඩමක් කරාම මම කරපු මට්ටමට වඩා මම කරපු නැති තියරි එකකින් මම කරපු මට්ටමේ තියරි වලින් ගොඩ දාන්න බැරි ගාණක් තිබ්බොත් සිලබස් එකෙන් එන හරි සිලබස් එකෙන් පිට ගණන් එන්නේ නැත්නම් ඒකත් වගේ කියනවා මට කියන්න මම ඔයාලට තෑගි දෙනවා පුළුවන් නම් හොයන්න ඔන්න අද ඉඳලා වැඩක් තියෙනවා පේපර් අරගෙන ගණන් හද බලන්න මම කියලා දුන්න තියරි එකට වෙන විදියකට මේවා ඇවිල්ලා තියෙනවා tag ගන්න. හරි. මං ගන්න හදලා දෙන්න. 2i log 216. ඍණ log 2.8. මේක ලේසි මං දන්නවා. 2i log 16 කියන්නේ දෙකේ කීවෙනි බලයද? 2 4 8 16 4 වෙනි බලය. 4 ගුණ කිරීම 2i log 2 ඒ කියන්නේ 4 ගුණ කිරීම 2 ගුණ කිරීම 1 කියන එකනේ 4යි. ඔක කොහොමයි යන්නේ?
මේ පැත්තේදී log මං කියන්නේ අර විදියම යන්න log 2 8 කියන්නේ 2 කිවෙනි බලයේද 2 4 8 තුන්වෙනි බලය දැන් 3යි log 2 දැන් මෙතන 4 වරක් 2 8යි 8 ඍණ 3 වරක් 1 3යි උත්තරේ එන්නේ 5යි කියලා උත්තරේ එන්නේ 5යි කියලා දාන්න එක මං ඊළඟ එක හදලා පෙන්නන්නම් නේහාන් රීනේම් වෙන්න පුතේ තිලාර රීනේම් වෙන්න තමන් සම්බන්ධ වෙන ආයතනයේ නම මුලට දාලා තමන්ගේ නම ඊට පස්සේ දාන්න හරි හොඳයි මම ඊළඟ එක හදලා පෙන්නන්නම් මේක ඇදුවනේ ගොඩක් අය ඊළඟ කුළු අවුල් ගියේ හොඳයි LG 80 මේ මොකද්ද log 10 80 නේ ඍණ LG 3යි LG 3යි LG 2 පුතේ මේ මං ඔයාලට ලේසි වෙන මං log කියලා දාගන්න. එහෙම ඕනේ නැහැ. ප්‍රැක්ටිස් වුණා මේ මොන්නේ වට ටිකක් අවුල් නම් මං දාගන්නම්. පාදයට එක්ක ගිහිල්ලා ඔයාලට පුරුදු වෙන්නේ log 10 80 ඍණ. මේ තුන මෙහාට යන්න වෙනුණා නේද? ඇයි? එතන හිටියේ එක්ක මෙතෙන්ට එන්න පුළුවන් නම් මෙතන හිටියේ එක්ක එතෙන්ට යන්නත් පුළුවන්. එහෙනම් මට දාන්න පුළුවන් log 10 මං LG කියන එක තමයි log 10 කියලා දැම්මේ. 2 3 log 10 80 ඍණ log 10 2 3 කියන්නේ 8 වෙනි බලය 2 4 8 දැන් ඔයා දන්නව නේද පැටව පාද සමානයි නම් වෙන් වශයෙන් අඩු කිරීම තනි පාදයට බෙදීමක් කියලා ලියා ගන්න පුළුවන් කියලා දන්නවනේ පාද සමානයි නම් අඩු කිරීම විදියට තියෙනවා බෙදීම් කරන්න පුළුවන් ඒ කියන්නේ log 10 10 වැඩිපුර ඒවට උත්තරේ එකනේ එන්නේ සර් ගාන හදන්න නැතුව මේක කියලා දාන්නද ඉවරයි නේද යට හරිය දැක්කද වෙච්ච දේ මේ අඩු කිරීමක් බෙදීමක් කියලා ලියන්න පුළුවන් නේද එකම පාදයෙන් අඩු කිරීම තනි පාදයට බෙදීමක් කියලා ලියන්න පුළුවන් හොඳයි මම හිතනවා ඒ ප්‍රමාණවත් ඔකේ තව ගණන් තියෙනවා මම ඒකේ සමීකරණ ගානකුත් බලලා ඉන්නවා ඒකත් කරලාම යන්නකෝ ඔව් කොහකටත් හොඳයි නේ මේකේ කාට හරි අපහැදිතාවයක් තියනවද මම තව ගානක් දානවා
ඒකට චුට්ටක් පුරුදු වෙන්න LG දාන්න නැතුව log කියලාම දාලා හදන්න. අලුතෙන් පන්ති වෙන යාළුවෝ ඉන්නවා නම් කියන්න. ඒක අපේ පන්තියේ ප්‍රගතිය සම්බන්ධයෙන් ඔයාලට කරන්න පුළුවන් උදව්වක්. හරිද? එල මම යනවා ගාන හදන්න. බලමු ඔයා කොච්චර හොඳට ඒක හදලාද කියලා. LGX done. LG හදන්න. දැන් මම LG තියාගෙනම හදනවා. මොකදත් පුරුදු වෙන්න ඕන. LG 8 දාන LG දෙක. උදේ පාද සමානයි නම් එකතු කිරීම එම පාදයටම 4x ගෙන් x 4ෙන් ගුණ කරාම 4x ගුණ වෙනවනේ සමානයි LG 8 වරක් 2. මේ කියන්නේ LG 4x සමාන වෙනවා LG 16ට. ඒකේ තේරුම 4x සමානයි කියන එක 16ට. දෙපැත්තම 4ෙන් බෙදුවාම x කියන්නේ 4යි. සමීකරණයක් ගොඩනගලා විසඳුවා. චුට්ටක් අර මුල් කොටසකදී අපි කරපු එකට පොඩි සම්බන්ධයක් සමානකමක් පේනවා. අමාරු එකක් හදන්න ඕනලු. අපි ඒකේ F එකක් හදමු. කොල්ලෙක්ට ඕනලු අමාරු එකක් හදන්න. අන්තිම හරිය එකද මේකේ F. පේනවනේ F ගාන. පේන්නේ නැද්ද? F අමාරු නෑ. අතන ගොත අමාරු නෑ. හදන්න.
ඔයාට ඕන ගණන් තියෙනවා නම් ඔයාට අවුල් දැන් තියෙනවා නම් මට කියන්න. ගානක් හදන්න කියලා ඉල්ලීමක් ඇවිල්ලා තියෙනවා. බලමු මේකෙන් පස්සේ හදපු අය Tamanට එන උත්තරේ දාන්න chat එකට. හොඳයි දැන් ඇති. හැබැයි උත්තර ආවිලා තියෙන ප්‍රමාණය හරි අඩුයි. වෙලාව නැහැ ඉන්නවද? සර් තව පොඩ්ඩක් වෙලා දෙනවද? හරි. හරි සර්. හොඳයි. වෙලාව නැහැ ඉන්නවද? මම හදන්නද? try කරන්න ඉන්නවද? නෑ. එහෙනම් මම try කරන්නම්. ගාන ඕන කිව්ව එකවත් හැදුවද? පුතේ මම දන්නවා ඔයාලට මහන්සිය ඔයාලා සෑහෙන්න වැඩ කරනවා. ඔයාලට මහන්සිය ඇති. ඔයාලා අධිකව වෙහෙසෙනවා උදේ පාන්දර නැගිටිනවා කන්න හම්බෙන්නේ නැහැ සමහරලාට හරියට ආය පන්තියක් එක්ක කණ එකත් අපිරියයි. මේ වෙලේ පුතේ ලංකාවේ හැමෝම ওই මට්ටමින් මහන්සි වෙන්නේ නැහැ. මේ වෙලාවේ හැමෝම මහන්සි වෙන්නේ නැහැ. සමහරු ගේම් ගහලා ආතල් එකේ ඉන්නවා, සමහරු chat කර කර ආතල් එකේ ඉන්නවා. සමහරු තමන්ගේ අධ්‍යාපන වෙන අතිශය කැපකිරීම කරනවා. ඒ කැපකිරීම වල යම් ප්‍රතිඵලයක් විදියට ඔයාලගේ යාළගේ අතර ජීවිතේ යම් දවසක ගැප් එකක් හැදෙයි. හොඳ විදියට ඔයාට සුබවාදී විදියට. එන හැම වෙලේම තමන්ගේ සාර්ථකත්වයේ විදියට ඇත්තට පොඩි පොඩි තල්ලුවක් හැම වෙලේම දෙන්න. ඒ කැපකිරීම, ඒ උත්සාහය, ඒ මහන්සියට යම් දවසක ප්‍රතිඵලයක් ලැබෙනවාමයි. හරිද? ඒක ඔයා නොහිතන වෙලාවක එයි. හැබැයි ටාගට් එකක් තියාගෙන වැඩ කරන්න. හරිද? මම කියන්නද? මම ඊට කලින් කවදාවත් කොහෙවත් කියපු නැති දෙයක් මම කියනවා. මගේ හැම දෙයකම පාස්වර්ඩ් තියෙන්නේ 20යි 21 කියන තැනින්. මේ පාස්වර්ඩ් මම දාන්නේ මීට අවුරුදු 4කට 5කට කලින්. 20යි 21 maths. මෙහෙම මගේ පාස්වර්ඩ් එක යනවා. ඒකට කියන්නේ පාස්වර්ඩ් නේ. හැබැයි මේ 20යි 21 maths කියලා මගේ පාස්වර්ඩ් එක මම දාන්නේ මීට අවුරුදු 5කට 4කට කලින්. ඒ කියන්නේ මම මේ ටියුෂන් කරන්න ඇවිල්ලා මැත්ස් කරලා යම් බේස් එකක් හදා ගන්නකොටම මගේ ටාගට් එකක් තියෙනවා අවුරුදු 5ක් යනකොට ලංකාවේ ඉන්න හොඳම ගුරුවරයා මම වෙනවා කියන්නේ. ඒක ඇචීව් කරන්න අමාරු ටාගට් එකක් මම දන්නවා.
හැබැයි මම ඒක මට මතක් වෙන්න මම මගේ පාස්වර්ඩ් පවා බොහෝ තැන්වල වෙනස් කරනවා මේ විදිහට. හරිද? එතකොට 20යි 20 මම ඇවිල්ලා ටික කාලෙකින් 20යි 19 දිනේ සහරාන් ගහනවා. 20යි 20 දී කොරෝනා එනවා. එහෙම වෙනවනේ. එතකොට මේවා කියන්නේ මම මගේ මේ ගමන ඔයාලටත් එහෙම වෙයි මම කියන්නේ ලකුණු ඔයා වැඩි කරන්න උත්සාහ කරනවා අඩු වෙනවා. ආයෙ මම ළමයි වැඩි කරන්න උත්සාහ කරනවා ආයෙත් මේවා හින්දා අඩු වෙනවා. හැබැයි මේ කියන අවුරුද්දේදී අතිශය කැපකිරීමේ ප්‍රතිඵලයක් විදියට 6 වසරේදී 6 ශ්‍රේණියේදී ළමයි වැඩිම ගුරුවරයා වෙන්න මට හැකියාවක් ලැබෙනවා. මම දන්නවා තව දවසක මේක කඩා වැටෙන්න පුළුවන්. හැබැයි යම් මොහොතකට 6 ශ්‍රේණියේ ළමයි 350කට අධික ගාණක් තියාගෙන 6 ශ්‍රේණියේ මගේ පාස්වර්ඩ් එක හරි ගියා. එක ග්‍රේඩ් එකකින්. ඒක අනාගතේ වෙනුවෙන් හොඳ දැක්මක් හොඳ පියවරක්. හරිද? තමන් හැමෝටම පුළුවන් එකක් මගේ වයසත් එක්ක බලනකොට අපේ ෆීල්ඩ් එකේ ඉන්න ගුරුවරුත් එක්ක බලනකොට ඔයත් එහෙම ඔයා පන්තියේ ඉන්න තැනත් එක්ක බලනකොට ඔයාගේ යාළුවෝගේ මට්ටම් එක්ක බලනකොට ඔයා හීනකින්වත් හිතමු නැති තැනක් සහ වටේ අය ඔයා ගැන හීනකින්වත් හිතමු නැති තැනක් හරිද මීට අවුරුදු 5කට කලින් ඔයාලගේ කට්ටිය 6 වසරේ ඉන්නකොට ඔයා දන්නවද සිග්මා එකේ සිග්මා ආයතනේ මෙතනින් ළමයි දන්න ආයතනයක් සිග්මා ආයතනේ මැනේජර් කෙනෙක්ගේ දුවකුත් ඉන්නවනේ හරිද ඥාති දුවකුත් ඉන්නවා බොරු නම් අහන්න පුළුවන් මම එක ළමයෙක්ට මාස 7ක් පන්ති කරනවා එක ළමයෙක් විතරයි හරිද මහා මායකේ උහන්සා කියලා ළමයෙක් එයා විතරයි මාස 7ක් විතර මගේ පන්තියේ මාස 6ක් විතර එක ළමයෙක්ට මම පන්ති කරනවා අප්‍රේල් මාසේ පටන් අරන් 10 වෙනි මාසේ වෙනකම් මගේ පන්තියේ එක ළමයෙක් විතරයි හරි අවුරුදු 5කට පස්සේ 6කට පස්සේ ලංකාවේ වැඩිම 6 මම තියා ගන්නවා. ජීවිතේ වෙනස් කරන්න පුළුවන්. ඔයා කැපකිරීම කරනවා නම් හැම වෙලෙම තමන්ගේ අරමුණු වෙනුවෙන් සමාහට ගොඩක් අය මේක කරන්නේ පුතේ. එක ළමයෙක්ට මාස 7ක් උගන්වන්නොත් ඒ ගුරුවරයා පන්ති නවත්තනවාමයි. බොරුනම් අහලා බලන්න පුළුවන් සිග්මා එකෙන් මට කතා කරලා මට පන්ති කරන එක එපා වෙයි මොකද මම එනකොට සමහර දවසට මේ ළමයා නැහැ මම ආය යනවා ඒත් මම පන්තියට එනවා ඔයාටත් එහෙම ජීවිතේ කාලේ හැබැයි Taman ඉලක්කයක් තියාගන්න ඒක වෙනුවෙන් Tamanට පුළුවන් උපරිමේ කරන්න මේ ටාගට් එකට එන්න මම නොකාපු වේල් ගාන සෑහෙන්න කියනවා හරිද මම විනෝද නොවුණු වාර ගාන සෑහෙන්න තියෙනවා මම නිදි මරපු වැයවල් ගාන සෑහෙන්න තියෙනවා මම කරපු කැපකිරීම විශාලයි එහෙම නැතුව යන්න බෑ ගමන හරි ඒකට මගේ වටේ හිටිය ළමයි උදව් කරා ගුරුවරු සමහර උදව් කරා ඥාතීන් උදව් කරපු අය කියලා හැමෝම වචනකින් හෝ හැමෝම උදව් කරා මම කියන්නේ මගේ විතරක් නෙවෙයි හැබැයි මම ඒකට යන්න හින්දානේ ඔයාටත් ඒ උදව් වගේම මේකට ඕන තරම් පාර ගෙහින්නේ ගෙවල් වලට කතා කරලා තියෙනවා මගේ පන්තියෙන් එපා කියලා. එහෙම කියපු ගුරුවරුත් හිටියා. ඒ ගමන මත මම මෙච්චර දුරකට ආවා. ඔයාලා දන්නේ නැති කවුද කියන්නේ නැත්තේ කියලා සිග්මා කියලා මම ඉන්නවනම්. හරි. මම කියන්නේ ඔයාටත් යන්න පුළුවන් ජීවිතේ හොඳ තැනකට. ඒ වෙනුවෙන් ඔයාගේ උපරිමේ කරන්න. ඔව් 350 කියන්නේ 6 ශ්‍රේණී ඔන්ලයින් මට ඉන්න ළමයි ගන්න. 6 වසරේ ළමයි 350 එක ගුරුවරයෙක් ගාව අද වෙනකොට නැහැ. හරි. ඊළඟ ගානට යන්න. කැප වෙන්න තමන්ගේ ටාගට් වලට යන්න. අපි F ගාන හදන්න කිව්වේ LG මම මේකෙන් ඊළඟ එකට යනවා LG 125 ධන 2යි LG 3 සමානයි 2යි LGX 2යි LGX ධන LG5 දැන් බලන්න අපිට පුළුවන් මේ LG 125 ධන LG 3 වර්ගය
සමානයි LG x ගේ වර්ගය සමානයි LG 5 එකතු කිරීම LG 5 දැන් මොකද වෙන්නේ LG 125 ධන LG 9 සමානයි LG x වර්ගය ධන LG 5 මට පුළුවන් මෙයාව ගේන්න මෙහා පැත්තට කවුරු කරලාද අඩු කිරීමක් කළා එකතු කිරීමකින් ඉන්න කෙනෙක් මට අඩු කිරීමක් කළා ගේන්න පුළුවන් එහෙම නැත්නම් මෙතන මට කිරීම ගන්න පුළුවන් මෙතනත් මට කිරීම ගන්න පුළුවන් මේ ඉන්නේ ಗುಣ කිරීමනේ මේ ඉන්නේ ಗುಣ කිරීම එහෙනම් මම ගන්නම් එහෙම එකතු කිරීම කියන්නේ තනි පාදයකට ಗುಣ කිරීම කියලා වාඩ ගන්න පුළුවන් හරි එකතු කිරීම කියන්නේ තනි පාදයකට ಗುಣ කිරීම කියලා වාඩ ගන්න පුළුවන් එතකොට LG 125 ಗುಣ කිරීම 9 සුළු කරන්න ඕනේ 9 සමානයි LG x වර්ගය වපා පයි x වර්ගය එතකොට 125 ඒවා 9ක් සමාන වෙනවා පයි x වර්ගයට 1000 එහෙමත් වනේ 125 ගුණ කිරීම 9 සමානයි මෙයා සමාන වෙනවා පයි x වර්ගයට දෙපැත්තම පහෙන් බෙදනවා x වර්ගයේ සමාන වෙනවා අපිට 125ට පහේ ඉන්න 25 x වර්ගය කියන එක සමාන වෙනවා 25 වරක් 9ට පැහැදිලිද මේ x වර්ගය කියන එක දැන් සමාන වෙලා තියෙනවා 25 වරක් 9ට මට මේ දෙන්නම ලියන්න පුළුවන් වර්ග විදියට x වර්ගයේ සමානයි 5 වර්ගයේ ගුණ කිරීම 3 වර්ගය ඒක ලේසි නැත්තම් 25 වරක් 9 අරගෙන ඒකේ වර්ගමූලය හොයනවට වඩා grade 8 පාඩමක් හරිද මෙහෙම ලියා ගන්න පුළුවන් දැන් අපිට පුළුවන් මේ ඔක්කොගෙම වර්ගමූලය කරගෙන යන ගුණ කිරීමකින් සම්බන්ධ වෙලා ඉන්න හින්දා සියල්ල වර්ගමූල කරගන්න පුළුවන් එකපාර. එතකොට ගන්න x කියන්නේ කීයයිද 15යි. හදා ගන්න අඩුපාඩු අපි මේ කොටස එතනින් ඉවර කරමු. අපි වෙලා තිබුණොත් තව ගණන් හදලා පෙන්නන්න. මට අද දවසේ නිම කළ යුතු කොටසක් තියෙනවා. හරිද? ඒ ගාන ඒ ටික කරලා ඉවර වෙලා මේකට එන්නම් මම ඈ. හරිද? නැත්නම් මම පේපර් ක්ලාස් එකෙන් පස්සේ කරලා පෙන්නන්නම්. හරිනේ? හරිද? හොඳයි. එල. මේක අපැහැදිලි දැනක් තියනවද? මම මේක ඉවර කරනවා. අපි යනවා. ලඝු බලන්න. කාගේ ලඝුද? හරි. පුතේ ඔයා මට කියන්න. දන්න කෙනෙක් මට කියන්න. බිංදුවත් එකක් අතර සංඛ්‍යාවක්
බිංදුවයි දශම බිංදුවයි දශමේවා. අද අපි කතා කරන්නේ බිංදුවත් එකත් අතර සංඛ්‍යාවක ලඝු ගණකය ගණනය කිරීම අපි කොහොමද කරන්නේ කියලා. බිංදුවත් එකත් අතර සංඛ්‍යාවක ඒ කියන්නේ බිංදුවයි දශම කියලා පටන් අරගෙන ඉස්සරහට යන සංඛ්‍යාවක ලඝු ගණකය අපි කොහොමද හදන්නේ කියලා. ලඝු ගණකය බලාගන්නේ කොහොමද? කොහොමද මේ සංඛ්‍යාවේ ලඝු ගණකයක් විදියට ලියාගන්නේ? අද කතා කරන්නේ අලුතෙන් අපි ඒ ගැන. ඒක ඔයාට වැදගත් කොටසක්. හරි. ටියුට් එකේ නෝට් එකක් තියෙනවා ඒ සම්බන්ධයෙන්. නෝට් එකේ තියෙන එක මම ඔයාලට පැහැදිලි කිරීමක් කරන්නම්. හරි. කමන්නේ ඔයා 15 වෙනි පිටුවේ එකට අඩු දශම සංඛ්‍යාවල ලඝු ගණක කියන්නේ චුට්ට කියව ගන්න. එතන තියෙනවා 34ක් යටතේ කරුණු 4ක් දීලා. චුට්ටක් කියව ගන්න ටියුට් එකේ 15 වෙනි පිටුවේ ඒ 34ට අදාළ කාරණාව කියව ගන්න. හරිද? කියව ගත්තද? අදහසක් ආවද? තේරුණාද? හොඳයි. දැන් ඔන්න මම කියනවා. පුතේ, ඕක ඔච්චර දරුණුවට හිතන්න යන්න එපා. ඕක ඔච්චර දරුණුවට හිතන්න යන්න එපා. ඔයා ඔය කියන දේ අච්චුපතේ ඊටත් වඩා ලොකුවට තියෙන්නේ. මම ඕක සරල කරලා දීලා තියෙනවා. අපි මෙහෙම කියමු. සංඛ්‍යාවක ලඝු බලන්න තියෙනවා. මම පැහැදිලි කරන්න ඇයි එහෙම වෙන්නේ කියලා. 0.5 පුතේ මේකේ ලඝු බලන්න තිබ්බාම අපිට කොහොමත් ලඝු වගේ බලන්න වෙන පරණ ක්‍රමයටම අපි බලනවා. අපිට බලන්න පුළුවන් සංඛ්‍යා 4ක ඉලක්කමක්. ඉලක්කම් 4ක සංඛ්‍යාවක්. අපිට බලන්න පුළුවන් ඉලක්කම් 4ක සංඛ්‍යාවක්. එයාගේ ලඝු බලන්න පුළුවන්. බලන්න කවුද ඉලක්කම් 4කුත් නැහැ. ඔයාට බලන්න වෙන්නේ ලඝු පොතේ 53 එක. අපි ගිය සතියේ ලඝු බලන්න කතා කරා. මට 53 එකේ ඉන්නගේ ඔයා කියන්නේ 72 72 ඇත්තද මේක? ඇත්තද මේක මෙහෙමද තියෙන්නේ? ඔව්. පුතේ ඔයා දන්නවද?
අපි ලඝු වගුවෙන් බලන්නේ දශම විතරයිනේ. දශම. අපි කලින් නම් දැම්මේ ලඝු බලපු සංඛ්‍යාවේ දශම විතර වම් පැත්තේ හිටපු ස්ථාන ගානට වඩා එකක් අඩු අගය. තමයි ලඝු බලලා පූර්ණාංශයේ විදියට දැම්මේ. දැන් සංඛ්‍යාවක ලඝු බලද්දී එයාගේ දශමාංශය වගේම දශම අංශය දශම කොටස වගේම පූර්ණාංශය කියලා එකකුත් තියෙනවා. සංඛ්‍යාවක ලඝු බලනකොට එයාගේ දශමාංශය වගේම පූර්ණාංශය කියලා එකකුත් තියෙනවා. එතකොට අපි ලඝු වගුවෙන් බලන්නේ ඔය දශමාංශය විතරයි. එතකොට අපි ලඝු වගුවෙන් බලන්නේ ඔය දශම අංශය විතරයි. පැහැදිලිද? එතකොට ඔයා දැනගන්න ඕන කොහොමද මේකේ පූර්ණාංශය ගන්නේ. දැන් දශම තිතෙන් වම් පැත්තේ කවුරුත් නැහැ. දශම තිතෙන් වම් පැත්තේ කවුරුත් නැහැ. එහෙනම් මේ වගේ කොහොමද දශම තිතෙන් වම් පැත්තේ ඉන්න බලන්නේ. මේ බිඳුවත් එකත් අතර ඒවා එකට වඩා අඩුයි. පැටව මේ වගේ දිගනින්නේ දශම තිතත් එක්ක බිඳු ගාන ගයින්න. කියයිද? 3ක් තියෙනවා. දන්නවද? අපි මේකේ ඍණ 3 කියලා ලියන්නේ. අපි ඍණ කියලා ලිව්වොත් මේ කෑල්ලටත් ඔය ඍණ බලපෑම එනවනේ. මේ කෑල්ලටත් ඔය ඍණ කියන බලපෑම එනවා. ඇයි ඉතින් ඍණ 3.0 කියලානේ කියවෙන්නේ. ඒකෙන් අපුතේ අපි මේ ඍණ කෑල්ල මෙතනින් දාන්නේ. දශම එක්කෙනෙක්ගේ නම් ඍණ වෙනවා. ඒක දාන්නේ උගේ ඔළුව උඩින්. එහෙම දැම්මම අපි ඒක කියවන්නේ ඍණ කියලා නෙමෙයි. එහෙම දැම්මම අපි ඒක කියවනවා වියුති කියලා. අපි ඒක මොනවා කියලාද කියවන්නේ? ඒක අපි කියවන්නේ වියුති කියලා. හරි. ඔන්න ඔය විදියටයි දාන්නේ. එතකොට වියුති කිව්වාම එයා විතරයි ඍණ. මෙයා දන්න. අවුලක් නැහැ. හරි. මෙයා මේ දන්න. මේ දන්න නිකන් කොල්ලෙක් වගේ. ඌ කෙල්ලෙක් සෙට් කරගත්තා කියලා ඌ කෙල්ලෙක් වෙන්නේ නැහැ නේ. එයාගේ විදියට ඉන්නවා. දැන් හිතන්න කෙනෙක් බඳිනවා. බැන්නා. ඒ ගෑනු ළමයා වගේම මූත් වෙනවා. එහෙම උන් ඉන්නවා. හැබැයි ලඝු එහෙම වෙන්නේ නැහැ. ලඝු තමන්ගේ ධනභාවය පරිස්සම් කරගෙන එයාගේ ඍණභාවය එයාට තියාගන්න කියලා ඌ වැදගත් විදියට ඉන්නවා. හරි. බලමු ඊළඟ එක. ඊළඟ නාගේ තියෙන්නේ බිඳුවයි දශම. බිඳුවයි 1.4. බිඳුවයි දශම බිඳුවයි 1.4. ඔයා ඉස්සෙල්ලම බලන්න ඕනේ මොකද්ද? 10.7. බලන්න 10.7. බිඳුවයි 2.9.4. ඔයා කියන්න මට පූර්ණාංශය දාන්න ඕන කීයයි කියලාද? දශම තිතත් එක්ක බිඳු ගාන ගන්න. ඊළඟට ඉන්නවා බිඳුවයි දශම බිඳුවයි 1.5. ඒකේ කොහොමද බලන්නේ? 15 බිඳුව බලන්න. 15 බිඳුව බලන්න. 1.7යි 6. කීයයි දශමද? 1යි 2යි 3යි 4යි 5යි. තිතත් එක්ක ගයින්න. හැබැයි වියුති
අන්තිමේටම තියෙන්නේ කාට හරි කියන්න පුළුවන් මේකේ බලන්නේ කොහොමද කියලා. මයික් ඔෆ් දාලාගේ. කාට හරි කියන්න පුළුවන් මේකේ බලන්නේ කොහොමද කියලා. බින්දු ගාන ගණන් කරලා නෑ නෑ මං කියන්නේ ලඝු බලන්නේ කොහොමද? කොහොමද? මේ හැම එකක්ම වියුතියයි බිඳුවත් එකත් අතරනේ. එකට වඩා අඩු හැම එකම වියුති විදියට තමයි කියවෙන්නේ. වියුති 3.7යි 2යි 5යි 1. වියුති 3.02යි 2යි 9යි 4. වියුති 5.1යි 7යි 6යි 1. මුගේ පුතේ ඉලක්කම් 4ට වඩා තියෙනවා. ඉලක්කම් 4ට වඩා තියෙනකොට අපි ඉලක්කම් 4ක සංඛ්‍යාවක් දක්වා වට යන්න ඕන. මම බලනවා මේ දක්වායි වට යන්න ඕන. වැටීම මෙතනින් නතර වෙනවා නම් මම යාගේ දකුණු පැත්තේ කෙනා දිහා බලනවා. මෙයා නැති වෙලා යනවනේ. 4ක් දක්වා වට එනවා කියන එකේ තේරුම එතනින් එහා පැත්තේ උන් නැති වෙනවා. නැති වෙනකොට උන් මුට බලපෑමක් කරලා යනවද? ඒක ඔයාලට බලන්න පුළුවන්. එහෙම නැති වෙනකොට මුට බලපෑමක් කරලා යනවද? නැතුවම යනවද? මෙතන පහක්වත් වෙලා තිබ්බනම් මෙයාට එකක් දීලා තමයි එයා යන්නේ. මෙතන පහක් දක්වාවත් හැදිලා තිබ්බනම් එයා නිකම්ම යන්නේ මෙයාට එකක් දීලා යන්නේ. වැටීම කියන්නේ ඒකට. එහෙනම් මෙතන කොහොමද වෙන්නේ? 0.1 එක වෙලා අර යන්නේ. දැන් ඔයාලට බලන්න පුළුවන් 10.1කට. දැන් ලඝු බලන්න පුළුවන් 10.1කට. බලන්න. එනවා 0.4 වියුති කීයයිද? දශමතිත විතරයි ගයින්න ඉන්නේ. It's not until you fall that you fly when you just come alive you're inside. ක්ලාස් එකෙන් අයින් කරනවා මයික් එකත් ඔන් කරලා සින්දු දාගන්න ගත්තොත්. මේක දාගන්න ටියුට් එකේ 15 වෙනි පිටුව. ටියුට් එකේ පිටුව අංක 15. රින්ග්ටෝන් එකක් තමයි. හොඳයි කෙනෙක් අහනවා මෙහෙම 0.8 කියලා આવොත් 8 බිඳුව බලන්න 8 බිඳුවක් නැහැ දැන් 8 කියලා આવොත් මොකද වෙන්නේ 8 කියලා આવොත් මොකද වෙන්නේ ඔයාලට බලන්න වෙන්නේ 80 බිඳුව 8 නැහැ
8 බලන්න කියලා කවුරු හරි වාට කිව්වොත් ඔයා බලන්නේ මොකේද? 80 බිංදුව. පැහැදිලි. ඔයාට කවුරු හරි 8 බලන්න කියලා ලඝු කිව්වොත් ඔයා බලන්නේ කාගේද? 80 බිංදුවේ. මේකටත් එහෙනම් තව බිංදු දෙකක් දාගන්න. 0.8 බලන්න කිව්වොත් 0.8යි බිංදුවයි බිංදුව කියලා දාගන්න. දැන් ඔයාලට 80 බිංදුවේ බලන්න පුළුවන්. උත්තරේ දාන්නේ ව්‍යුති 2.0 කියලා. ලඝු අගුව හොයාගත්ත එක්කෙනෙක් කියලා නෑ කාලයක් තිස්සේ ඩෙවලොප් කරපු එකක්. මම ඒක ඇත්තටම කවුද කියලා නම් මතක නැහැ මට. කණ්ඩායමක් විසින් කරපු එකක්. කොච්චර මහන්සි වෙනවද නේ. තව ඒවා ඉස්සරහට තියෙනවා මේක හදපු එක ඊට පස්සේ භාවිතය ගැන හොයාගත්ත જાති. පට්ටයි යාල. පිස්සු යදෙන්නේ නැතිලු. දන්නේ නැහැ පුතේ. මම නම් කරේ නෑ ඔවා. හරි. දැන් ඔයාට මේකේ මොකක් හරි අවුලක් තියෙනවා කියන්න මට. අපි ගානකට යන්න කලින්. සර් වටේ පැටි කොටා. මොකද්ද පුතේ? වටේ පැටි ඉන්දර් දෙකයි දෙකයි විශ්ව වටේ කොහෙටද? ඒක නම් ඉතින් 8 9 ඒවා ඈ. ඕවා. හරි. දැන් වටේ යන්න තියෙනකොට පුතේ දැන් අපිට වටේ යන්න දැන් අපිට තිබේ 0.1 අපිට ස්ථාන 4ක් දක්වා විතරයි බලන්න පුළුවන්. ඒකින් අපි කරේ මොකද්ද? මෙතනින් නතර කරන්න ඕන වුණා. මෙතනින් නතර කරනවා කියන්නේ ආසන්න දශම ස්ථාන 4කින් අපි ඉවර කරනවා. 4 වෙනි දශම ස්ථානයෙන් අපි මේ වැඩේ ඉවර කරනවා. කොහොමද එතකොට ඒක කරන්නේ? එතකොට අපි බලනවා ඒ ඉවර කරන්න කියන තැන දකුණු පැත්තේ කෙනා දිහා බලනවා. එයාගේ වටිනාකම 5 වෙලා තිබ්බනම් අඩුම ගානේ 5වත් වෙලා තිබ්බනම් වට එනකොට කොහොමද මේක නැති වෙලා යනවා. වැටෙයිව කියන්නේ එතනින් එහාට නැති වෙලා යනවා. එහාට නැහැ. ඒක එතනින් එහාට බිඳු වෙලා යනවා. ඒ කියන්නේ නැති වෙලා යනවා. එතකොට එයා දක්වා වටේනකොට එයා ඒ දක්වා ඇවිල්ලා කියන්නේ එයාගේ වටිනාකම එයා නැති වෙන්න කලින් එයාගේ තිබ්බ වටිනාකම තමයි මෙයා මෙහෙමම තියනවද නැත්නම් මෙයාට තව එකක් එකතු වෙනවද කියලා තීරණය කරන්නේ. මෙතන 5ට වඩා අඩු වගේක් නම් තිබ්බේ මෙයා නැති වෙලා යනවා විතරයි. ඉතින් 4 වගේ තිබ්බනම් මුකුත් නැහැ. ඔක නැති වෙලා ගියා විතරයි. හැබැයි මෙතන 7 නේ හිටියේ. 7 ඉන්නකොට ඌ යන්නේ එකක් දීලා යන්නේ. ඒකයි මෙතෙන්ට එකක් ආවේ. විදි ගන්න විදිය පැහැදිලි. ලඝු බලන විදිය අවුල් කියලා තියෙනවා. ලඝු බලන විදිය අවුල් කියන්නේ මේ ලඝු පොතෙන් ලඝු කියව ගන්න හැටි මතක නැහැ කියලාද? ලඝු බලන හැටි මතක නැහැ කියලාද කියන්නේ? පැහැදිලි කියන මට ඒක පැහැදිලි නේ. මතක නැද්ද? හරි. තව එකක් තියෙනවා. ඒක කියලා දීලා මම ඔයාලට ගානකට යන එකක් කියන 1.123 තිබ්බොත්. දැන් මෙහෙම එකක් තිබ්බොත් කොහොමද බලන්නේ? 1.123. ඕක පුතේ කලින් අවුරුද්දේ කරපුවානේ. එතකොට ව්‍යුති කියලා දාන්නේ නැහැ නේ. ස්ථානයක් තියෙනවනේ. ස්ථානයක් තියෙනවා නම් 0.1. ඇයි මෙතන තියෙන ස්ථාන ගානට වඩා එකක් අඩුවෙන්. 11 2 3. 11 පළවෙනි ඉලක්ක දෙක පළවෙනි තීරුවෙන් තුන්වෙනි ඉලක්කම දෙවෙනි තීරුවෙන් බලලා ඒ නාගයට මධ්‍යනාන්තර තීරුවෙන් එන කෙනාව එකතු කරනවා. හොඳයි. මම හිතනවා ඔයා ගිය සතියේ දැනුමෙන් ඉතුරු ගණන් ටික හදාගනී කියලා. දැන් මම ඔයාලට ගාණක් දෙනවා. මුලින්ම මේක පූර්ණාංශ ලියන්න ඔළුවට ගන්න. පූර්ණාංශය. ව්‍යුති තියෙන වෙලාවට පූර්ණාංශ
මෙන්න මේ ෂෙයා කරපු එකේ මෙන්න මේ පළවෙනි ගානට අදාළ A දානවා B දානවා උත්තරේ විතරක් දාගෙන යන්න. විනාඩි 2යි යන්නේ. ඇති නේද? ලියුවානේ. ඕද නෑද? ඉවරයිද? නෑ හරි. චූටි විනාඩියක් දෙන්න. චූටි විනාඩියක්. දෙන්නෙක් නෑ කියලා දෙම චූටි විනාඩියක්. ඒ කියන්නේ තප්පර 30 එකක්. ඉවරයි සර්. ගිය සතියේ රෙකෝඩින් එක මම එදා රෑම ගෲප් වලට දාලා තියෙන්නේ. ගිය සතියේ මිස් වෙච්ච එකේ රෙකෝඩින් එක එදා රෑම ගෲප් වලට දැම්ම පුතේ හැමෝම ගෲප් එක බලන්න. ගිය සතියේ සෙෂන් එක මිස් වෙච්ච එක එදා රෑම මම ගෲප් වලට දැම්මා. කරන්ට් ආව 11ට විතර පාන්දර 3 වෙනකොට මම වීඩියෝ එකක් බලලා ඒ කොටස උගන්වන එකක් වෙන පන්ති එක බලලා අප්ලෝඩ් කරලා ඔයාලට ලින්ක් එකක් එව්වා. ඊට අමතරව තමයි මන්ඩේ ක්ලාස් එකට පුළුවන් අයට එන්න කිව්වේ. හරි ඇටි ඒ වෙලාවට ආපෝ වැඩිත් එක්ක ඇති බලමු සර් හරි. ඕ උත්තර පළවෙනි එකට ඒට වියුති කෝ එකයි. එකයි. ඒට වියුති එකයි එක චූටි එකක් ඒට වියුති එකයි දෙකයි. වියුති දෙකයි. වියුති දෙකයි සීට වියුති දෙකයි. වියුති දෙකයි. වියුති දෙකයි ඩීට
ව්‍යුති බිංදු 3යි. 3යි. ව්‍යුති 3යි. ඊට ව්‍යුති 3යි. ව්‍යුති 3යි. ව්‍යුති 3යි. Fට ව්‍යුති ව්‍යුති 7යි. 4යි. ඊළඟ ගාන කරමු. අගය සොයන්න තියෙනවා ඔයාලට කෙලින්ම ලඝු බලන්න තියෙන්නේ. ඔයාලට කෙලින්ම ලඝු බලන්න තියෙන්නේ. ලඝු බලන්න. ඒකේ ඔක්කොගෙන් බලන්න ඕනේ නැහැ. මම ඔයාලට කරන්නේ වගේ විතරක් බලන්න. සර්වර් 3 වෙනි ගණනේ. ඔප්ස්. ඒක ඊළඟට කරමු. මේකේ ඒකම තමයි එතන තියෙන්නේ. මයික් ඔෆ් කරන් ඉන්න. හරි. ඇති. බැලුවද ලඝු? කොහමද ආවේ කියන්නේ? පළවෙනි එකට ව්‍යුති 1.91.96. මේ උත්තර දාවේ කියන්න වෙනස් වලට කියලා මට අත්‍තරම බලන විදිය පෙන්වන්න බෑ. බලන විදිය පෙන්වන්න බෑ මට
මට කියන්න පුළුවන් ව්‍යුති කීයද කියන එක විතරයි වැටියෝ. නේද? මට කියන්න පුළුවන් ව්‍යුති කීයද කියන එක විතරයි. පළවෙනි එකට ව්‍යුති 1 කීයක් කියලා දාවේ? 91 9යි 1යි 9යි 6. ඊට අපි ගියා බීට. B1 2 දශම. බිංදුවයි 7යි බිංදුවයි 1 1 සීට සීනෙම ඊට පස්සේ අපි ගියේ ඊට. එතන දිනා ව්‍යුති 5 දශම. 6යි 9යි 9යි බිංදුව එවනේ 6යි 9යි 9යි බිංදුව 6යි 9යි 9යි බිඳුව. ප්‍රශ්න දිනන ප්‍රශ්න. නෑ මම මේ එකක් 10 බලයක් විදිහට ලියන්න. පුතේ මේ අපි බැලුවේ ලොග්. අපි මේ බැලුවේ ලඝු. ඔයා මේ බැලුවේ ඔයා මේ පළවෙනි එකේ නම් ඔයා මේ කියන්නේ log 10 පාදයට. මේ පළවෙනි එකේ ඔයා කියපු කතාවේ තේරුම මේකයි. මම පළවෙනි එක ගන්න මේ වයින් කරනවා. පළවෙනි එකේ ඔයා මේ හොයපු කතාවේ තේරුම log 10 පාදයට හරි 0.831 ඔකනේ සමානයි කියලා ඔයා කිව්වා ව්‍යුති 1.91996ට. ඔකනේ ඔයා කරේ ගානේ දීලා තිබ්බේ මේක. ඔයා ඒක මේකයි කියලා හෙව්වා. ඕක 10 වලයක් විදියට ලියන්නේ කොහොම මොකක්ද මේ? 10 ව්‍යුති 1.91996 සමානයි 0.831. දැක්කද 10 බලයක් කරන විදිය? පැහැදිලිද? ඉතුරු දෙකත් 10 බල කරන්න. ඒ ගානෙම ඉතුරු දෙකත් 10 බල කරන්න. ඉතුරු දෙකත් 10 බල කරන්න. හරි ලියුවානේ. දැන් ප්‍රේක්ෂක ප්‍රතිචාර වල අවස්ථාව ඒකේ D මම මේකට පස්සේ අර පුතාගේ කලින් ගානට යන්නම්. ඒකේ D කියන්නේ LG 0.0.0.9 කියන එකද පුතේ? ඒකේ D කියලා කිව්වේ ටක් ගාලා කියන්නේ. ඒකේ 0.0 හරි. ඕකේ D ගාන කරන්න කියලා ඉල්ලීමක් තියෙනවා. බලන්න ඒකේ D ගානට යන්න.
ඒකේ තියන්නේ LG මෙන්න මෙහෙම එකක් ආවොත් කොහොමද බලන්න කියලා. LG 0.0.09. කොහොමද බලන්න? වියුති නම් 3යි. උතේ 9 නේ බලන්න තියෙන්නේ. 90 බිඳුව බලන්න. 9 බලන්න. 9.5.4.2. ඈ 9.5.4.2. එච්චරයි. ඔයා 9 බැලුවත් ඔයා 90 බැලුවත් 900 බැලුවත් 0.9 බැලුවත් 0.09 බැලුවත් ඔය ඔක්කොටම ඉන්නේ ඕක තමයි. මේ මෙතන තමයි බලපෑම වෙනස් වෙන්නේ. ඊට පස්සේ පුතේ කිව්වා මට 2යි කී අභ්‍යාසෙද පුතේ ටක් ගාලා දාන්න අර කලින් ඉල්ලීම ටක් ගාලා දාන්න විනාඩි 5ක් තියෙනවා අපිට. දෙකයි තුනේ තුනයි B පටගාලයන් 2යි තුනේ තුනයි B ට කලින් ගානම හිතන්න කලින් පාඩම දෙකයි තුනේ B කියන ගාන මෙන්න මේව ගානක් 4 LG 2 4 LG 2 ධන 2 LGX ධන LG 5 සමානයි LG 15 ධන LG 12 මම අයින් වුණා හරි ආවා මම අයින් වුණා ආපහු ආවා ගාන ලිව්වා විතරයිනේ ඔව් මම හිතන්නේ සිග්නල් ප්‍රශ්නයක් හරිනේ විනාඩි 2යි දින අපේ පේපර් ක්ලාස් එකට මාරු වෙන්න ඉඳලා පට ගාලා යන් ගාන්ට අලිවදිවට හරක් කියලා ඒකත් කිරුණා හරි බලන්න මේ LG ඔක්කොම LG නේ අපි බලමු හතර LG දෙක මෙතන තියෙන්නේ හතර LG දෙක හරි දැන් මේ තියෙන්නේ LG දෙකේ හතර ධන LG x ගේ වර්ගයේ ධන LG 5 සමානයි LG 15 ධන LG 12 මට දැන් කියාගෙන යන්න පුළුවන් මේ තියෙන්නේ LG දෙකේ හතර කියන්නේ 2 4 8 16 ධන LG x වර්ගයේ ධන LG 5 සමානයි LG 15 ධන LG 12 LG කියලා තනියෙන් එකක් ගත්තාම 16 ගුණ කිරීම x වර්ගයේ ගුණ කිරීම 5 සමානයි LG 15 වරක් 12 හරි දැන් අපිට කියන්න පුළුවන් 16 ගුණ කිරීම x වර්ගයේ ගුණ කිරීම 5 සමානයි 15 ගුණ කිරීම 12ට දැන් පුතේ මේක හදාගන්න දෙපැත්තම 5න් බෙදන්න පුළුවන් 3යි
දෙපැත්තම 4ෙන් බෙදන්න පුළුවන්. 4යි 3යි 4යි x වර්ගය සමානයි 9යි. ඊට පස්සේ 4ෙන් බෙදෙනවා x වර්ගය සමානයි x වර්ගය සමානයි ඉන්න නෑ නේද? x වර්ගය සමානයි 9 බෙදීම 4 කියලා එනවා. එතකොට x කියන්නේ මේ දෙපැත්තේම වර්ගමූලය ගත්තාම 3 බෙදීම 2යි. අපි අදට මෙතනින් තියරි ඉවර කරනවා. අපි පේපර් ක්ලාස් එකට මාරු වෙනවා. පේපර් ක්ලාස් එකේ අය ඔහොම මේ ඉඳලා තියරි අය යන්න. හැබැයි දෙකෙන් එකකට හරි පේපර්ස් එන්නම ඕන. ඒකත් හොඳට මතක තියාගන්න. නැත්තම් ප්‍රතිඵලයේ සම්බන්ධයෙන් වග කියන්න අපහසුතාවයක් තියෙනවා. Thank you, sir. එහෙනම් ප්‍රශ්න පත්‍ර පන්තියට අපි මාරු වෙනවා. මේක ලියාගෙන ඕනේ යන්න. තේරුනේ නැත්නම් අපිට සතිය පැහැදිලි